So the very fact you're sitting here today, ඉතින් ඔබ මේ ස්ථානයේ හිටගෙන ඉඳගෙන ඉන්න හේතුව resurrected from the dead, මලවුන්ගෙන් නැගිටිලා you're not dead anymore, you're alive in තව him. දුරටත් ඔබ මැරිලා නෙමෙයි සිටින්නේ ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල You have ජීවමානව passed from death into life. මරණය පහු කරලා නුඹ ජීවණයට ඇතුල් වෙලා And the තිබෙනවා. very fact that you did shows that you have already conquered hell and death. ඉතින් ඒ කිරීම තුලින් ඔබ දන්නවා ඔබ පාතාලය දැනටමත් ජය අරගෙන තිබෙනවා කියලා. Not going to someday, යම් දවසක ඒක කරන්ට යනවා කියන එක නෙමෙයි. you already have. ඔබට දැනටමත් ඒක තිබෙනවා. And the devil is under your feet. යක්ෂයා ඔබගේ පාද යටයි සිටින්නේ. All the host of hell under your feet. මුළු යක්ෂ සේනාවම පාතාලේ ඔබගේ පාද යටයි සිටින්නේ. The devil told me one time, I was praying for China. මම චීන රටේට යාඥා කරන විට යක්ෂයා මට දවසක් කිව්වා. He said, if you don't stop praying like that, දැන් ඔහු කිව්වා ඔබ මේ විදිහට යාඥා I'm කරන්න going to triple the devils that are against you. ඔබ මේ විදිහට යාඥා කරොත් ඔබට විරුද්ධව සිටින යක්ෂයන් මම 3 ගුණයක් වැඩි කරනවා කියලා. I said, well, devil, let me read you something. මම කිව්වා යක්ෂයා මම ඔබට යමක් කියවන්න යනවා කියලා. So I opened up my Bible and read Luke 10:19. ලූක් 10:19 වෙනි කොටස බයිබලයේ අරගෙන I give unto you power. මම නුඹට අධිපත්‍ය Luke බලය දෙනවා. 10:19. ලූක් 10:19 I give unto you power මම නුඹට බලය දෙනවා to tread on serpents, on scorpions, over all the power of the enemy. යක්ෂයාගේ සියලුම බලය මැඩ පවත්වන පිණිසත් ඒ සර්පයන් ගෝනුසන් පයින් පා ගන්නත් කියලා. I said, devil, මම කිව්වා යක්ෂයා if you turn every devil in hell loose against me, දැන් ඔබ මුළු පාතාලයේම යක්ෂයෝ මට විරුද්ධව I still ගෙනවොත් got more power than you got. මට තවමත් ඊට වඩා නුඹට තියෙන බලයට වඩා වැඩි බලයක් තිබෙනවා. I said, the one who died on the cross කුරුසයට මැරිච්ච පුද්ගලයා and went down to hell පාතාලයට ගිහිල්ලා and conquered all the host of hell single-handed ඒ මුළු යක්ෂ සේනාවම ජයගත්තා කියලා and come out of that graveyard on the third day තුන්වෙනි දවසේ මිනි වලින් එළියට ආවා. lives in me. ඒ ආපු කෙනා මා තුල ඉන්නවා කියලා මම කිව්වා. ආමේන්. Hallelujah. Hallelujah. So I said, if you want another beating, ඉතින් තව have at it. තව ඕනේද ගුටි පහරක් කියලා මම හැව්වා. Glory be to God. දෙවියන් වහන්සේට මහිමය You වේවා. know, if I was to get in a boxing ring with a 3-year-old boy, දැන් අවුරුදු 3ක ළමයෙක් එක්ක මම බොක්සින් ක්‍රීඩාවට යෙදෙන්න ගියොත් බොක්සින් ගහන්න I ගියොත් would have no fear of who's going to win this fight. කවුද මේක ජය ගන්නට යන්නේ කියලා මට මුකුත් බයක් නැහැ. Hello? Isn't that right? ඒක හරි නේද? No fear. කිසි බයක් ඇති වෙන්නේ නැහැ. I'd have confidence and boldness knowing exactly who's going to win. නිර්භීතකම සහ ස්ථීරකම මට හොඳටම තිබෙනවා කවුද දිනන්නට යන්නේ And කියලා. when I come in the boxing ring with the devil, දැන් යක්ෂයත් එක්ක තේ විදියට මම බොක්සින් ගහන්න ආවම I'm dealing with a little pipsqueak. ඒ පුංචි කෑල්ලක් එක තමයි මම Huh? Hello? About ක්‍රීඩාවට that ඇතුල් big. වෙන්නේ. මේ තරම් පුංචි කුඩා ඇටයක් වගේ ප්‍රමාණයක්. Hello? How much daylight do you see under my shoes? How much daylight do you see under my shoes? මගේ පාදයට කොයිතරම් ප්‍රමාණයක ආලෝකයක් තියෙනවද? How much? කොච්චර ප්‍රමාණයක ආලෝකයක්ද පාදයට තිබෙන්නේ? None? Well, then how can the devil be that tall? ඉතින් එච්චරක් නැත්තම් කොහොමද යක්ෂයා ඒ තරම්ම Because he's උස under my වෙන්නේ? feet. ඔහු ඉන්නේ මගේ පාදයට. Hello? Isn't that right? He's under my feet. මගේ පාදයටයි ඔහු සිටින්නේ. So how can he be that tall? දැන් මේ අඟල් දෙකක තරම් ප්‍රමාණයක්වත් ඔහු උස වෙන්නේ කොහොමද? See, the very fact the devil's messing up your head දැන් ඔබගේ මනස අවුල් කරලා තිබෙන එකම කාරණාව තමයි යක්ෂයා. shows that you're already given power to the devil that he don't have. ඔබ යක්ෂයාට නැති බලයක් ඔබ යක්ෂයාට ලබා දීලා තියෙනවා කියන එක. Hello? You're not dealing with a big devil and a little God. දැන් පුංචි දෙවි කෙනෙක් සහ ලොකු යක්ෂයෙක් එක්ක නෙමෙයි ඔබ ගනුදෙනු කරමින් සිටින්නේ. You're dealing with a big God විශාල දෙවි කෙනෙක් සහ and a little devil. පුංචි යක්ෂයෙක් සමගයි. Isn't that right? ඒක හරි නේද? Glory be to God. දෙවියන් Isn't that වහන්සේට amazing? මහිමය වේවා. ඒක පුදුමයි නේද? What's the problem?
එහෙනම් ප්‍රශ්නේ Well, you කුමක්ද? listen to some preacher telling you that you got to be very careful. The devil is very powerful. දැන් දේශකයෙක් ඔබට කියලා දීලා තිබෙනවා යක්ෂයා හරීම බලවන්තයි ඒ නිසා ඔබ ගොඩාක් පරිස්සම් වෙන්න ඕනි කියලා. The devil said to me he was going to do something bad to me. යක්ෂයා දවසක් මට කිව්වා ඔහු මට නපුරු දෙයක් කරන්නට යනවා කියලා. I said, අර විදිහට ඔච්චම් කරලා ඔහු hina වුණා. he said, යක්ෂයාට. what's so funny? මොකද්ද ඔබට මේ තරම් විහිළුව කියලා ඇහුවා I යක්ෂයා. said, you are? ඔබත් ඒ වගේ විහිළුකාරයෙක් කියලා මම කිව්වා. Hello? Why? ඇයි ඒ? Well, I know, like I said, like I climb in that ring with him, I know who's going to win. මම ඒක කිව්වේ හේතුව අර විදිහට පුංචි ළමයෙක් එක්ක මම බොක්සිං ක්‍රීඩාවට ගියාම කවුද දිනන්නේ වගේ තමයි මම දිනනවා. When I was boxing, මම ඒ බොක්සිං ක්‍රීඩාවේ I was සිටිනකොට never once afraid to climb in that ring. උඩට නගින්න මම කවදාකවත් බය වුණේ නැහැ. Why? හේතුව Because I knew who was going to win. මොකද මම දන්නවා කවුද දිනන්නට යන්නේ කියලා. Hallelujah. හාලෙලූයා. I used to break bricks with my hands, ගඩොල් කඩනවා මගේ මිලි මොටෙන්. so when I hit you, lights went out. ඉතින් මම ගැහුවා කියන්නේ කෙනෙක්ගේ ඇස් පනිනවා. Hello? My fights never won beyond one round. One round, that's all they lasted. එක වටයයි මට යන්න තියෙන ක්‍රීඩා කරන්න. එක වටයෙන්ම මට දිනුම ලැබෙනවා. I figured if that guy could hit as hard as I could, මම හිතුවා ඒ මහත පුද්ගලයාටත් මට වගේම ගහන්න පුළුවන් කියලා. I was going to hit him first. මම ඔහුට ඉස්සලම ගහන්න ගියා. And I made sure I hit him first. මම කොහොම හරි වග බලා ගන්නවා මම ඔහුට ඉස්සල පහර And දෙන්න. my fights were over ඊට very පස්සේ quickly. එතනින්ම මගේ සටන ඉවර කරගන්න ඕන නිසා. They never went past one round. එක වටයකින් පස්සේ ඔවුන් කවදාකවත් ආයෙත් ඊළඟ වටේට එන්නෙත් නැහැ. Go with me to Psalms 27, verse 13 and 14. ගීතාවලිය 27 13 සහ 14. I had fainted unless I had believed to see the goodness of the Lord in the land of the living. Wait on the Lord, be of good courage, and he shall strengthen thy heart. Wait, I say, on the Lord. 13 and 14. ජීවතුන්ගේ දේශයෙහි ස්වාමීන්ගේ යහපත්කම් දකින්ට ලැබේ යයි නොඇදහෙවේ නම් කොපමණ අසරණද. ස්වාමීන් කෙරෙහි බලා සිටුව ශක්තිමත් වේව. තාගේ සිත ධෛර්යමත් වේවා. එසේය ස්වාමීන් කෙරෙහි බලා සිටුව. Now, listen to me. මට ඇහුම්කන් දෙන්න. If you lose heart, you will faint and get discouraged, and you will end up depressed and stressed out. දැන් ඔබගේ බලාපොරොත්තු ඔබ අතහැර ගත්තොත් ඔබ කලාන්ත වෙන්න යනවා ඒ වගේම ඔබ මානසික පීඩනයට පත් වෙලා අධෛර්යමත් වෙන්න යනවා. Now, why do people get depressed? දැන් ඇයි පුද්ගලයන් මානසික පීඩනයකට ලක් වෙන්නේ කලකිරීමකට පත් වෙන්නේ? Because they've lost all hope of seeing God's provision in the land of the living. දෙවියන් වහන්සේගෙන් ලැබෙනා වූ සැපයීම ලැබෙනවා කියන එක ඔවුන්ගේ තියෙන බලාපොරොත්තුව නැති කරගෙන තිබෙන නිසා. They've been praying in unbelief so long, දැන් නොහැදිලිකාරකම තුලින් තමයි එතෙක් කාලයක් ඔවුන් යාඥා කරමින් සිටලා and තිබෙන්නේ. saw no results, කිසිම ප්‍රතිඵලයක් ඔවුන්ට ලැබිලා නැහැ. that they end up depressed. එතනින් කෙලවර Stressed වෙන්නේ out, කලකිරිලා රෝගීව මානසික පීඩනයෙන්. Every sickness comes from stress. හැම රෝගයක්ම පැමිණෙන්නේ මානසික පීඩනය කරන කොටගෙනයි. What causes stress? You're focused on the problem and not on Jesus. දැන් මානසික පීඩනයට හේතුව කුමක්ද? යේසුස් වහන්සේ කෙරෙහි නොව ප්‍රශ්නය දිහා ඔබගේ යොමුව තබාගෙන සිටීම. It don't do you no good to focus on the problem and talk to God about your problem. දැන් ප්‍රශ්නය දිහා ඔබගේ යොමුව තබාගෙන යේසුස් වහන්සේට ප්‍රශ්නය ගැන කතා කිරීම කිසි හොඳක් වෙන්න යන්නේ නැහැ ඔබට. You already been talking to God about that problem for 20 years. අවුරුදු 20ක් තිස්සේ ඔබ දෙවියන් වහන්සේට ප්‍රශ්නය ගැන කතා කරමින් And he ඉඳලා hasn't තියෙනවා. done anything about it. ඒ ගැන මොකුත් උන්වහන්සේ කරලත් නැහැ. So why do you keep on doing it? දිගට මේක කරන්න යන්නේ ඇයි? Why don't you wake up ඇයි ඔබට බැරි පිබිදිලා and realize the problem isn't up there? දැන් තවදුරටත් ඒ ප්‍රශ්නේ The උඩ problem's නැහැ. down here. ප්‍රශ්නේ තියෙන්නේ පල්ලෙහා කියලා තේරුම් ගන්න Every බැරි. promise in him is yes. හැම පොරොන්දුවක්ම උන්වහන්සේ තුල In ඔව් other words, God never says no. කිසි විටකත් උන්වහන්සේ නැහැ කියලා කියන්නේ නැහැ. No, I don't care what the religious preacher told you. He never says no. ආගමික දේශකයා ඔබට මොනවා කිව්වා කියන එක මට වැදගත් නෑ. නමුත් දෙවියන් වහන්සේ කිසි විටකත් නැහැ කියලා කියන්නේ නැහැ. The reason you're not getting no answer
දැන් ඔබට පිළිතුරු ලැබෙන්නේ නැති එකට හේතුව It's තමයි because you're not praying according to His will. උන්වහන්සේගේ කැමැත්තට අනුව යාඥා නොකිරීමයි. And He never even heard it. ඒක නිසා ඒ දේ උන්වහන්සේට ඇහුණේවත් නැහැ. See, you got no confidence that He heard it, උන්වහන්සේට ඒක ඇහුණා කියන ස්ථිර භාවයක්වත් ඔබට or නැහැ. you wouldn't been praying the same thing for 20 years. අවුරුදු 20කට එකම දේ ගැන ඔබ යාඥා කරමින් ඉඳලා තිබෙනවා. Yeah, but Brother Howard, didn't you read that scripture where it said, ask and ask and ask and ask and you shall get it? නමුත් සහෝදර හාවර්ඩ් ඔබ කියවලා නැද්ද බයිබල් පදයක තියෙන්නේ ඉල්ලන්න 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 එතකොට තමයි අපිට ඒක ලැබෙන්නේ කියලා. Yeah, I read that in Mary 13 verse 5, 6 and 7. මරියා 13 වෙනි පරිච්ඡේදයේ මරියා පොතේ 3යි 6යි පදවල එක තියෙනවා. It don't say that in the Bible. ඒක බයිබලයේ එහෙම නැහැ. It said he asked for bread, he got it. රොටියක් ඉල්ලුවොත් ඒක ඔහුට It ලැබෙනවා. doesn't say anything about him asking over and over and over and over again till he finally got it. අන්තිමට ලැබෙනකන් එකම දේ ඉල්ලමින් 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 සිටලා විටින් විට Yeah, but Brother Howard, Elijah prayed 7 times. නමුත් සහෝදර හාවර්ඩ් එලියා 7 පාරක් යාඥා කරා නේද? Maybe you ought to read your Bible. ඔබ බයිබලයේ කියවන්න අවශ්‍යයි. It said he only prayed 1 time. එතන කියන්නේ ඔහු එක වතාවක් විතර His යාඥා servant කළා. went and looked 7 times. සේවකයා ගිහලා 7 පාරක් බලලා ආවා කියලා. But he never stopped praying until the servant come back and said, there's a cloud coming out of the sea as big as your hand. ඉතින් ඒ අතේ අල්ලස් ප්‍රමාණයේ වලාකුලක් තියෙනවා කියලා සේවකයා පැමිණිලා කියනකම් ඔහු යාඥාව නතර කළේ නැහැ. See, you learned all that junk, heard that religious junk taught, and you put it in the computer. දැන් ඔය ආගමෙන් කියලා දීපුවේ හැම කුණු දෙයක්ම ඔබගේ මනස කියන පරිගණකයට ඔබ ඇතුල් කරගෙන තිබෙනවා. Isn't that amazing? ඒක පුදුමයි නේද? In the Methodist church where I was when I got born again, මම නැවත උපාධනය ලැබුවා වූ ඒ මෙතෝදිස්ත සභාවේදී every Sunday morning we quoted the Lord's Prayer. හැම ඉරිදා උදෑසනකදීම අපි ස්වාමින්ගේ යාඥාව Every Sunday. ප්‍රකාශ කළා හැම ඉරිදාවකම. Only one problem. ඒක ප්‍රශ්නයයි If එතන. you read just a few verses before that, ඊට කලින් තිබෙනා වූ පද කීපයක් ඔබ කියවලා බැලුවොත් it said, do not pray like the heathen එතන කියනවා අන්‍ය ජාතිකයන් වගේ යාඥා කරන්න එපා who කියලා. pray over and over and over the same prayer. එකම යාඥාව වරින් වර වරින් වර වරින් වර කියනා වූ අන්‍ය ජාතීන් වගේ. That Muslim priest says the same prayer every day, දැන් මේ මුස්ලිම් 5 times a day. පූජකයා දවසට 5 පාරක් දිනපතාම එකම දේ යාඥා කරනවා. That Catholic priest does the same thing. කතෝලික පූජකයාත් The ඒකමයි Buddhist කරන්නේ. priest, බෞද්ධ පූජකයාත් ඒකමයි same prayer කරන්නේ. all the time. ඒකම යාඥාව තමයි හැම මොහොතේදීම. And so does the church. ඒ වගේම තමයි සභාවත්. And then wonder why God don't answer. ඊට පස්සේ වුන් බලනවා ඇයි උන්වහන්සේ පිළිතුරු දෙන්නේ Do නැත්තේ you කියලා. expect him to answer those religious people? ඔබ බලාපොරොත්තු වෙනවාද උන්වහන්සේ ආගමික මනුෂ්‍යයන්ට පිළිතුරු දෙයි කියලා? No. මනුෂ්‍යයන් So ගැන? why do you expect him to answer your prayer දැන් that එහෙනම් way? ඒ ආකාරයට ඔබගේ යාඥාවට පිළිතුරු ලැබෙයි කියලා When බලාපොරොත්තු he වෙන්නේ. told you, උන්වහන්සේ ඔබට කිව්වේ do not pray in vain repetition. ඒ Like the heathen do. අනවශ්‍ය හිස් දොඩවිලි නැවත නැවත දෙඩවීම් කරන්න එපා කියලා අන්‍ය ජාතීන් වගේ. You've been praying for healing for 20 years. අවුරුදු 20කට ඔබ සුවය වෙනුවෙන් යාඥා කරලා තිබෙනවා. Well, when are you going to believe God heard your prayer and answered it? කවදාද ඔබ විශ්වාස කරන්නට යන්නේ උන්වහන්සේ ඔබගේ යාඥාව අසලා පිළිතුරු දුන්නා කියලා? And change your prayer from begging to praising and thanking. හිඟමන් ඉල්ලනවා වගේ යාඥා කරන එක වෙනස් කරන්නට ස්තුති දීම් වලට සහ That God ප්‍රශංසාවට. heard and healed you. උන්වහන්සේ ඔබගේ යාඥාවට හුඟකන් දීලා සුව කරා කියලා ස්තුති කරමින් ප්‍රශංසා කරන්න. Well, Brother Howard, ඒ වුණාට සහෝදර හාවර්ඩ් I'm going to do it as soon as I feel healed. මට ඒක සුව වුණා කියලා හැඟිච්ච ගමන්ම තමයි මම ඒක කරන්නට යන්නේ. Isn't that right? ඒක හරි I'm going to නේද? do it just as soon as I feel healed. මට සුවයි කියලා හැඟිච්ච පමණින් ක්ෂණයකින්ම මම ඒක කරන්නට යනවා. I know whether I was healed or not, Brother Howard. මම හොඳටම දැනගන්න යනවා මම සුව වුණා කියලා සහෝදර හාවර්ඩ්. How are you going to know that? කොහොමද ඔබ දැනගන්න යන්නේ? By my feelings. මගේ හැඟීම් මත මට හැඟුණාම
Well, let me ask you a question. ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. Has your feelings ever lied to you? ඔබගේ හැඟීම් කිසි විටකත් ඔබට බොරු කියලා තිබෙනවාද? Huh? Have it? කියලා තියනවාද Well, ඔබට? if you're here today මේ ස්ථානයේ ඔබ ඉන්නවා නම් and you were a drinker ඔබ මත්පැන් පානය කරන්නෙක් or a හැටියට drug addict නැත්නම් මත්ලෝලියෙක් හැටියට සිටිනවා නම් or immoral, එහෙම නැත්නම් අනාචාරකම් I guarantee you your feelings told you a whole lot of lies. මම කියනවා ස්ථිරවම ඔබගේ හැඟීම් ඔබට බොරු කියලා තියනවා කියලා. Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. You know, today, ඔබ දන්නවද අද දවසේ every single day of the year, අවුරුද්දේ හැම දවසකදීම over 100,000 babies are aborted ලක්ෂයක් පමණ කාන්තාවන් ගබ්සා කරනවා. by women that claim, how could anything that felt so good be so bad? ඒ තරම්ම හොඳයි කියලා හිතපු දේ කොහොමද මෙවැනි කාන්තාවට ඒ තරම්ම නරක තත්වයකට පත් උනේ? And ended up pregnant. ඊට පස්සේ අවසානයේ ඔවුන් ගර්භණී Well, වුණා. what did you expect that was going to happen if you had sex? ඉතින් ඒ වගේ ලිංගික සම්බන්ධකමක් තිබුණාම වෙන මොනවද ඔවුන් බලාපොරොත්තු උනේ? That guy ain't shooting blanks. නිෂ්ඵල කාරණාවකට නේද? Uh-huh. ඒක නිෂ්ඵල කාරණාවක් නොවේ. Isn't that right? ඒක හරි නේද? If you're going to have sex, then take the responsibility දැන් ඔබ ඒ ලිංගික සම්බන්ධකමකට ගිහිල්ලා ඒකේ වගකීම of ගන්නවා the නම් consequences ඒකේ විපාකයට and have that baby. ඒ දරුවාවත් ලබා ගන්න. In Bangkok, බැංකොක් නගරේ almost half of the Thai girls have AIDS. ඒ කාන්තාවන් භාගයකටම ඒඩ්ස් රෝගය තිබෙනවා. Hello? Nothing bad about it? I It- got news for you. Your And, feelings lied to you. මට ඒ ගැන මුකුත් නරකක් නැහැ. මට ප්‍රවෘත්තියක් ඔබට තිබෙනවා. ඔබගේ හැඟීම් ඔබට බොරු කියලා තිබෙනවා. Isn't that right? ඒක හරි නේද? See, that's the way we live. See, when you're a sinner, that's the way you live. අපි පව්කාරයෙක් වෙලා සිටියදී ඒ ආකාරයේ ජීවිතයක් තමයි අපි ගත කරන්නේ. Based on your human reasoning and Man- your five senses. මනුෂ්‍ය මට්ටමින් තර්කානුකූලව සිටමින් අපගේ පංචේන්ද්‍රයන්ට අනුව ජීවත් වෙනවා. Every decision you made was based on your human reasoning and your five senses. ඔබ ගන්න හැම තීරණයක්ම හැදුවේ ඔබගේ පංචේන්ද්‍රයන්ට අනුව සහ ඔබගේ මනසින් තර්කානුකූලව සිටීමෙන්. Uh-huh. My father, one time, I witnessed to him about Jesus. මම වගේ පියාට යේසුස් වහන්සේ ගැන සාක්ෂි දැරුවා එක කාලයක්. He said he wouldn't get saved because he enjoyed smoking. ඔහු කිව්වා ඔහු ගැලවීම ලබන්නට යන්නේ නැහැ. මොකද ඔහු දුම් බොන එක හොඳට සතුටු වෙන නිසා. So he pulled out his tobacco and he rolled a cigarette, ඊට පස්සේ ඒ සිගරට්ටුව ඔහු රෝල් කරලා ගත්තා ඒ දුම් කොළ දාලා ඇතුළට. put it in his mouth and lit the cigarette, කටේ දාලා ඒ සිගරට්ටුව පත්තු කළා. took one drag, එක පාරක් ඉරුවා. and he went, ඒ විදිහට හොඳටම අමාරුවෙන් හොඳටම කැස්සා. I said, you're enjoying that? ඔබ දැන් කිව්වනේ භුක්ති විඳිනවා කියලා හොඳට සතුටින් දැන් ඕක ඔබ භුක්ති විඳිනවද කියලා මම ඇහුවා. Isn't that amazing? ඒක පුදුමයි නේද? It was killing him, ඒක ඔහු මරමින් තිබුණා. and he was enjoying it. ඒක ඔහු භුක්ති විඳිනවලු. What do you suppose the problem was? ප්‍රශ්නේ මොකක් කියලාද ඔහු His හිතුවේ? feelings were lying to him. ඔහුගේ හැඟීම් ඔහුට බොරු කිව්වා. Isn't that right? ඒක හරි නේද? And that's why people sin. ඒක නිසා තමයි මිනිස්යන් පව් කරන්නේ. It's because to fulfill the lust of their flesh. මාංශයේ තෘෂ්ණාවල් ඔවුන් සම්පූර්ණ කරන නිසා. Hallelujah. හලෙලූයා. But God said here නමුත් දෙවියන් වහන්සේ කියනවා මෙතන that if you're going to be led that way, ඔබ ඒ ආකාරයට මඟ පෙන්වමින් then you're going කරගන්න to have no hope for the future. කිසිම බලාපොරොත්තුවක් ඔබට නැති වෙන්න යනවා. But you see, the Bible said you're going to faint නමුත් බයිබලයේ කියනවා ඔබ කලාන්ත වෙන්න යනවා කියලා. if you lose hope. ඔබ බලාපොරොත්තු අත්හැරගත්තොත්. You know, the Bible said without a vision, people perish. බයිබලයේ කියනවා දර්ශනයක් නොමැතිව සෙනග විනාශ වෙනවා කියලා. And that means without hope. If ඒකෙන් you තව got no hope, තව අර්ථයක් තමයි ඔබට කිසි බලාපොරොත්තුවක් නැති වුණොත් then you're going to perish. ඔබ විනාශ වෙන්න යනවා. Because your
faith only puts substance to the things you hope for or got vision for. මොකද ඇදහිල්ල කියන එක ද්‍රව්‍ය තබන්නේ ඔබ බලාපොරොත්තු වෙන දෙයකට. ඔබ දර්ශනයක් තියාගන්න දෙයට තමයි ඇදහිල්ල යම් දේවල් දමන්නේ. And the only place you got provision is in the land of the living. ඉතින් ජීවතුන්ගේ දේශයේදී තමයි ඔබට සැපයීම ලැබෙන්න යන්නා වූ එකම ස්ථානය. You're walking right here in Sri Lanka through the valley of the shadow of death every day. And දවස් පතාම ඔබ ශ්‍රී ලංකාවේ ගමන් කරන විට මරණ සෙවණේ මිටියාවත You go මෙන් out here, තමයි walk යන්නේ. down Gold Avenue or Gold Street or whatever you call it. ගාලු පාර දිගේ ඔබ යන විට And on both sides of the street, death, sinners. පාර දෙපැත්තේම මරණය නැත්නම් And so you're පව්කාරය. walking right through the valley of the shadow of death. ඉතින් මරණ සෙවණේ මිටියාවත මැදින් තමයි ඔබ ගමන් කරන්නේ. But the Bible said, I will fear no evil. නමුත් බයිබලයේ කියනවා මම කිසි විපත්තියකට බය වෙන්නේ නැහැ කියලා. Why? හේතුව Because the Lord is with me. ස්වාමින් වහන්සේ මා සමග සිටිනවා Isn't කියන that right? කාරණාව. The Lord is with me. ස්වාමින් වහන්සේ මා සමගයි. That's why I'm not afraid to go anywhere to preach the gospel. ඒක නිසා තමයි කොතනකට හරි සුභාරංචිය දේශනා කරන්න මම බය නැත්තේ. All I care about is whether or not my Father wants me to do it. මම කරදර වෙනවා නම් කරදර වෙන්නේ උන්වහන්සේ මට මේක කරන්න කියනවාද කියන දේ මත පමණයි. When I came to Sri Lanka, මම ලංකාවට පැමිණුණාම we didn't have any money at all. මට කොහෙත්ම මුදල් තිබුණ නැහැ. Hello? ඔබ අහගෙන දින්නේ We didn't have any money at all. අපිට කිසිම මුදලක් තිබුණ නැහැ. All we had was a ticket to Sri Lanka and to India. ලංකාවට එන්ට ගුවන් ටිකට් පතයි ඉන්දියාවට යන්න ගුවන් ටිකට් පතයි Back to පමණයි Hong අපිට Kong. තිබුණේ. And back to Hong ඒ Kong. වගේම නැවත හැරිලා හොංකොං දේශයට We යන්න. never told anybody what our need was. අපේ අවශ්‍ය දේ අපි කිසි කෙනෙක් එක්ක කිව්වේ We නැහැ. never asked anybody for anything. කාගෙන්වත් මුකුත් අපි ඉල්ලුවේ නැහැ. And God supplied all our needs. නමුත් දෙවියන් වහන්සේ අපගේ හැම Because He අවශ්‍යතාවයක්ම told me to come, and if He tells me to come, He's going to provide what I need. මොකද මම දැනගෙන හිටියා උන්වහන්සේ නම් අපිට එන්න කියන්නේ උන්වහන්සේ අපගේ හැම අවශ්‍යතාවයක්ම සපුරනවා කියලා. Hallelujah. Glory be to God. දෙවියන් වහන්සේට Go with මහිම me වේවා. to Job 7:14 through 16. යෝබ් 7:14 සිට 16 දක්වා. යෝබ් 7:14 සිට 16. ඔබ Hope I read the wrong place. I didn't get to Job 7. Then thou scarest me with dreams and terrify me through visions, so that my soul chooses strangling and death rather than my life. I loathe it. I would not live always. Let me alone, for my days are vanity. What is man, thou shouldst magnify him, and thou shouldst set thine heart upon him? ඔබ ස්වප්න වලින් මහා බයගන්වනසේක දර්ශන වලින්ද මා ත්‍රස්ත කරනසේක. ඒ නිසා බෙල්ල මිරිකා නසනු ලැබීමටත් මාගේ මේ ඇටවලට වඩා මරණයටත් මාගේ ආත්මය කැමති වන්නේය. මම ක්ෂය වී ඉදිමි. මම සෑම කල්ම ජීවත් නොවන්නෙමි. මාගේ දවස් හුස්මක්ව තිබෙන නිසා මාගෙන් ඔබගේ අත අහකට No. ගත මැනව. We shouldn't be asking that question today. දැන් අද දවසෙත් අපිත් මේ ප්‍රශ්නය නෙමෙයි දහන්න ඕනේ. Huh? Why? ඇයි ඒ? Because we know who we are. මොකද අපි දන්නවා අපි කවුද කියලා. We know why God is mindful of us. අපි දන්නවා මොනා ගැනද දැනුවත් වෙලා සිටින්නේ කියලා. Because we're sons of God. See, Job didn't know that, but we do. අපි උන්වහන්සේගේ පුත්‍රය හැටියට සිටියා. යෝබ් ඒක දැනගෙන සිටියේ නැහැ. And ඒක so we නමුත් should not act in a storm like Job did. ඉතින් අපි එහෙම දැනගෙන නැති නිසා අපි යෝබ් හැසිරුණා වගේ කුණාටුවකදී හැසිරෙන්න අවශ්‍ය නැහැ. Job's trial did not teach him patience. දැන් යෝබ්ගේ පරීක්ෂාවල් ඔහුට ඉවසීම කියලා දුන්නේ නැහැ. In fact, it almost destroyed him. ඒකෙන් කරේ ඔහුව මුළුම වශයෙන්ම වගේ විනාශ කරපු එකයි. Now, listen to me. මට හැමකන් දෙන්න. We're not like Job. We're not in the Old Testament. දැන් අපි ජෝබ් වගේ නෙමෙයි. අපි පරණ කිවිසුමේ නෙමෙයි සිටින්නේ. We're in the New Testament. අප Or සිටින්නේ අලුත් covenant. කිවිසුමේ. Now, listen to me. This book මේ පොත is made up by English writers. ඉංග්‍රීසියෙන් ලියන්නන් කතෘවරුන් විසින් But තමයි ලියලා if you තියෙන්නේ. was to go get a Hebrew version of this book, නමුත් මේ පොතේ හෙබ්‍රෙව් පරිවර්තනයට ඔබ ගියොත් මේ it බයිබලේ don't say Holy Bible. ඒකේ කියන්නේ ශුද්ධ බයිබලය කියලා උඩින්. I have no idea where they got this word. මේ වචනේ කොහෙන්ද ආවේ කියලා මට කිසිම අදහසක් නැහැ That මේ word is පොතට. never used in the Bible, බයිබලේ what we මේ call the Bible. මේ බයිබලය කියන නම බයිබලේ අපිට කොහෙවත් හම්බෙලා What නැහැ this මේ වචනේ. book
is a book of covenants. ඔවුන් මේකේ ලියලා තිබුණේ ගිවිසුමේ පොත කියලයි. Old covenant පරණ ගිවිසුම was not made with the Gentiles or the sinners. පව්කාරයන් හෝ අන්‍ය ජාතීන් එක්ක සාදපු ගිවිසුමක් නෙමෙයි. It was only made with Israel. ඊශ්‍රායල් සෙනගට සෑදුවා වූ ගිවිසුමක්. The new covenant, what we call the New Testament. අලුත් තෙස්තමේන්තුව කියලා අපි කියන අලුත් ගිවිසුම See, that word testament was not used in the Jewish Bible. ජුදෙව් බයිබලේ තෙස්තමේන්තුව කියලා පාවිච්චි කරලා It's නැහැ. old covenant, new covenant. අලුත් ගිවිසුම පරණ ගිවිසුම. And so the new covenant was made with Jesus Christ. අලුත් ගිවිසුම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග සාදනු ලැබුවා. And where were you when God did that? දැන් දෙවියන් වහන්සේ ඒක කරනකොට In ඔබ Christ. කොහෙද සිටියේ? In fact, the ක්‍රිස්තුස් Bible වහන්සේ තුළ. said you were in Christ before the foundation of the world. බයිබලේ කියනවා ලෝකයේ අතිවාරම දමන්නටත් කලින් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ සිටියා කියලා. That's why you're saved today, because your name was already wrote down in the book of life before the foundation of the world. ඉතින් ඒක නිසා ඔබ අද දවසේ සිටින්නේ ලෝකයේ අතිවාරම දමන්නටත් කලින් ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටපු නිසා ඒ ජීවන පොතේ ඔබගේ නම ලියලා තිබුණේ. That's why God said he hated Esau but loved Jacob. ඒක නිසා තමයි උන්වහන්සේ කිව්වේ උන්වහන්සේ ඒසව් එපා කරලා යාකෝබ්ට ප්‍රේම කළා කියලා. Because he knew how Esau was going to treat his birthright before he was even born. ඒසව් ඉපදෙන්නටත් කලින් ඔහුගේ කුළුඳුල්කම විකුණන්නට යනවා කියලා දෙවියන් වහන්සේ දැනගෙන සිටියා. And that's why God had the children of Israel to wipe out all those people in the promised land. ඒක නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගට කිව්වේ පොරොන්දු දේශයේ ඉන්න හැමෝමම Because their සුද්ධ names කරලා weren't දාන්න written in the කියලා. book of life. He knew they weren't going to get accepted. ඔවුන්ගේ නම් ජීවන පොතේ ලියලා තිබුණේ නැහැ. ඒක නිසා තමයි ඔවුන් විනාශ කරන්න කිව්වේ. You know, he had a prophet go down to Nineveh and preach. දැන් නිනිවේට යන්න කියලා අනාගත වක්තෘවරයෙකුට කිව්වා ගිල And දේශනා the කරන්න. whole city got converted, including the king. මුළු නිනිවේ නගරයම ගැලවීම ලැබුවා. And then the preacher got mad. ඊට පස්සේ දේශකයාට තරහ ගියා. කෝප වුණා. God, I knew if I went down there and preached, he was going to save everybody. ස්වාමිනී මම දන්නවා ඔබ කිව්වා නම් ගිහින් දේශනා කරන්න කියලා හැමෝම ගලවෙනවා කියලා. But I didn't want you to save everybody. මට ඕනුනේ නැහැ ඒගොල්ලෝ ඔක්කොමල්ලම ගැලවෙන්න. I wanted you to wipe the whole place out. Just burn them. මට ඕන උනේ මුළු පළාතම සුද්ධ ආ? කරලා පුච්චලා දාන්නයි. What a prophet. මොන වගේ අනාගත වක්තෘවරයෙක්ද? ආ? Isn't that amazing? පුදුමයි නේද? Glory be to God. You see, some of them sinners, you've been praying. ඔබ යාඥා කරමින් ඉඳලා තියෙනවා සමහරක් පව්කාරයන්ට. God, fry them. ස්වාමිනී ඒගොල්ලන්ව පුච්චලා ආ? දාන්න. You know, in the early days of my ministry, I didn't have a car. මගේ සේවයේ මුල් කාලේ මට මෝටර් රථයක් තිබුණේ නැහැ. So I had to hitchhike. And I'd stand out there. මට තිබුණේ අනිත් අයගේ කාර් වල රැගලා යන්න So තමයි I'd මට stand තිබුණේ. out there. Every car. ඉතින් හැම මෝටර් රථයක්ම පහු කරලා යනකොට මම එතන හිටගෙන හිටියා. They wouldn't even slow up. Zoom! ඕ, Zoom! කෙලින්ම හයියෙන් නතර කරන්නේ නැතුව හයියෙන් Huh? එලවගෙන යනවා මාව පහු I'm කරගෙන. standing there praying. වේගෙන් යනවා ඒගොල්ලෝ. God, fry them! ඉතින් මම හිටගෙන යාඥා කරනවා ස්වාමීනි මේගොල්ලන්ව පුලුස්සලා දාන්න කියලා. Huh? Well, one day the Holy Spirit spoke to me. එක දවසක් ශුද්ධාත්මයන් වහන්සේ මට කතා කළා. He said, Son, පුතා what do you think I ought to do to you when you sin? ඔබ මොනවද හිතන්නේ ඔබ පව් කරනකොට මම ඔබට මොනවද කරන්න කියලා. I said, Have mercy on me. මම කිව්වා මට කරුණාව දක්වන්න කියලා. He said, I can't. උන්වහන්සේ කිව්වා නැහැ මට බෑ. He said, You receive what you put out, දැන් ඔබ What you දමපු give. එක තමයි ඔබට ලැබෙන්නේ. and you're giving out judgment. ඔබ විනිශ්චය තමයි දෙන්නේ ලබා So දෙන්නේ. I අනිත් have අයට. to give you judgment ඒ විනිශ්චයම based on the same way that you judge those people. දැන් ඒ මිනිස්යන විනිශ්චය කරපු ආකාරයෙන්ම තමයි මම නුඹවත් ආ? විනිශ්චය කරන්නේ. Boy, did my prayer change in a hurry. ඒ Huh? වචනයකින්ම මගේ යාඥාව වෙනස් වුණා. No more stand up. God, fry them. තව දුරටත් මම ඒ විදියට කිව්වේ නෑ ස්වාමීනි God, ඒගොල්ලෝ have mercy on them. පුච්චලා දාන්න කියලා ඒ Lift වෙනුවට up laborers and send them across their pathway and get them saved. ස්වාමීනි ඔවුන්ට කරුණාව දක්වන්න ඔවුන්ට ගැලවීම ලැබෙන්න අවශ්‍ය මාර්ග ඔබ වහන්සේ පෙන්눔 කරන්න කියලා. Hallelujah. Hallelujah. Glory be to God. Boy, your praying will change in a hurry for sinners if you realize the same way you judge them, God's going to judge you. දැන් ඔබව ඔවුන්ව විනිශ්චය කරන ආකාරයෙන් දෙවියන් වහන්සේ ඔබවත් විනිශ්චය කරන්න යනවා කියන එක දැනගත්තොත් පව්කාරයන්ට යාඥා කරන ආකාරය ඔබගේ වෙනස් වෙන්න යනවා.
It is not up to us to keep our hearts. අපගේ වගකීම නෙමෙයි අපගේ සිත ආරක්ෂා කරගන්නේ. We do that by the word of God. දෙවියන් වහන්සේගේ වචනයෙන් තමයි අපි ඒක කරන්නේ. Go with me to Hebrews 4:16. හෙබ්‍රෙව් 4:16 වෙනි පදේ පෙරලමු. Let us therefore come boldly unto the throne of grace, that we may obtain mercy and find grace to help in the time of need. එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම් වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්භව වෙන පිණිසද නිසක කමින් කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු. Now, what are we supposed to do when we fail? අපි අසමත් වෙච්ච වෙලාවට අපිට කරන්න තිබෙන්නේ කුමක්ද? Come boldly to the throne of grace. නිර්භීතව උන්වහන්සේගේ කරුණාවේ සිංහාසනයට පැමිණීමයි. Isn't that right? Come boldly to the throne of grace. නිර්භීතව උන්වහන්සේගේ කරුණාවේ සිංහාසනයට පැමිණීමයි. Isn't that amazing? ඒක පුදුමයි නේද? No, it didn't say to come squalling and bawling and carrying on. ඉතින් එතන උන්වහන්සේ කිව්වේ නැහැ අපිට නිකන් දන ගසමින් කොර ගසමින් එන්න කියලා. It said come boldly. උන්වහන්සේ කියන්නේ එතන නිර්භීත වෙන්න The කියලා. righteous are bold as a lion. ධර්මිෂ්ඨයෝ සිංහයෝ වගේ නිර්භීතයි. We should approach God the same way Jesus did. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ළඟා වුණ ආකාරයට අපිත් දෙවියන් Now, වහන්සේ වෙතට ළඟා විය යුතුයි. Did Jesus ever approach God squalling and bawling and carrying on? දැන් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේට ගියේ ඒ විදිහට බඩ ගාගෙන යමින්ද? No. නැහැ. Why? Because හේතුව he knew he was in right standing with the Father all the time. යේසුස් වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේ පියාණන් වහන්සේත් එක්ක නිතරම හරි ලෙස හිටගන්න උන්වහන්සේට And හැකියාව when you තිබෙනවා get your කියලා. revelation of righteousness based on Scripture දැන් බයිබලයට අනුව එළිදරව්වක් ලැබුණොත් ඔබට ධර්මිෂ්ඨකම ගැන and not on your performance, ඔබගේ ක්‍රියාවල් වලට අනුව නැතුව then you will come boldly to the throne of grace. එහෙනම් ඔබත් කරුණාවේ සිංහාසනෙට නිර්භීතව ළඟා වෙනවා. You won't come up here squalling and bawling and carrying on. ඒ විදිහට ඔබ කොර ගසමින් බඩ ගාගෙන උන්වහන්සේ වෙතට යන්නේ නැහැ. You come up here for prayer. ඔබ ඉදිරියට එනවා යාඥාවල් වලට. You come up here boldly, believing you're going to receive what you come up here for. ඔබ නිර්භීතව එන්ට යනවා ඔබ විශ්වාස කරන දේ ඔබට ලැබෙන්න යනවා කියලා ඉදිරියට එන්නේ ඒ ආකාරයටයි. Isn't that right? ඒක හරි නේද? Isn't that right? ඒක හරි නේද? Hallelujah. See, that's all that's left to do is for you to receive it. God's already given it to you. ඒක විතරයි ඔබට කරන්න ඉතුරු වෙලා තිබෙන්නේ. උන්වහන්සේ ඔබට දැනටමත් ඒක දීලායි තියෙන නිසා ඔබ ලබා ගන්න. Hallelujah. Hallelujah. Now, God is saying here, you're going to lose heart if you don't hope to see God's goodness in the land of the living. ඉතින් ජීවතුන්ගේ දේශයේදී ඔබ උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වුණේ නැත්නම් ඔබ ඒ බලාපොරොත්තු කඩ වෙච්ච ස්ථානයකට තමයි යන්නේ කියලා. You know, I get in a habit many times of constantly telling people, especially sinners, that God is good. මට පුරුද්දක් තිබෙනවා නිතරම කියන්න පව්කාරයන්ට දෙවියන් වහන්සේ යහපත් කියලා. I had one young man tell me, එක දවසක් මට මිනිහෙක් කිව්වා, you know, Brother Howard, I've been watching you. දන්නවද සහෝදර හාවර්ඩ් මම හොඳට බලාගෙන And තියෙනවා I ඔබ දිහා. noticed something. Every time you say God is good, God does something good for you. හැම වෙලාවෙම ඔබ කිව්වහම දෙවියන් වහන්සේ යහපත් කියලා දෙවියන් වහන්සේ ඔබට යම් යහපත් දෙයක් කරලා තියෙනවා. Isn't that amazing? ඒක පුදුමයි නේද? You see, God can't do anything else but be good. God is good. දෙවියන් වහන්සේ යහපත් යහපත හැරෙන්න උන්වහන්සේට කරන්න වෙන And කිසි දෙයක් නැහැ. every good and perfect gift coming down from the Father of lights. ඒ හැම යහපත් සහ සම්පූර්ණ දීමනාවක් පැමිණෙන්නේ ආලෝකවල Now, පියාණන් වහන්සේගෙනුයි. Is sickness perfect? රෝගය කියන එක සම්පූර්ණ දෙයක්ද? Is sickness perfect? රෝගය කියන එක Then සම්පූර්ණ how දෙයක්. could it be coming down from God? එහෙනම් කොහොමද ඒක දෙවියන් වහන්සේගෙන් එන්නේ? Is the trials and the problems going to make you perfect? ප්‍රශ්න සහ පරීක්ෂාවල් ඔබව සම්පූර්ණ කරන්නට යනවද? No. නැහැ. What is? මොකක්ද ඒ The දේ? gift of God. දෙවියන් වහන්සේගේ දීමනාව තමයි The Bible එහෙම said you කරන්නට are යන්නේ. complete in Christ. බයිබලයේ කියනවා ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල සම්පූර්ණයි කියලා. And the word complete means perfect. සම්පූර්ණයි කියලා කියන එකේ අර්ථය So, I do සර්ව not සම්පූර්ණයි. have to obtain perfection. I already got it. දැන් මට මේ සම්පූර්ණභාවය ලබා ගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මට ඒක I don't දැනටමත් have to do තිබෙනවා. nothing to seek after it.
කිසි දෙයක් පස්සේ මම යන්න ඕනේ නැහැ ඒක ලබා or to ගන්න. pray for it යාඥා කරන්න or අවශ්‍ය නැහැ. fast for it. එහෙම නැත්නම් නිරාහාර වෙන්න I've ඕනේ. already got it. මට ඒක දැනටමත් ලැබිලායි තිබෙන්නේ. No, I'm not perfect in this guy you're looking at right here, this flesh guy. නමුත් මේ මාංශිකව දැන් ඔබට පෙනෙන මේ සහෝදරයා දිහා බැලුවම ඔහු සර්ව සම්පූර්ණයි වගේ නෙමෙයි කතා කරන්නේ. And I can prove that. I can take my teeth right out here and show you. ඒක මට ඔප්පු කරන්න පුළුවන්ලු මගේ දත් එළියට අරගෙන ඔබට පෙන්වන්න පුළුවන්ලු ඔහු සම්පූර්ණ නැහැ කියලා. But I ain't talking about this guy here. මේ පිටතින් පේන පුද්ගලයා ගැන නෙමෙයි ඔහු කතා කරන්නේ. He's not perfect ඔහු සම්පූර්ණ නැහැ. and never will be කිසි කාලයකත් ඔහු සම්පූර්ණ until I වෙන්නේ put this නැහැ. fella off මේ ඇඳුම අයින් කරලා and put on that new body that my father has for me. මගේ පියාණන් වහන්සේ මා වෙනුවෙන් සූදානම් කළ තිබෙන අලුත් ශරීරය ලැබෙනකම් That new house he's prepared for me. උන්වහන්සේ මට ලෑස්ති කළ තිබෙන අලුත් නිවස ලැබෙනකම් Hallelujah. Cannot be corrupted. ඒක කුණු වෙන්න යන්නේ නැහැ ඒ අලුත් The ශරීරය. man on the inside of me cannot be corrupted. මා තුල ඉන්නව ඇතුළාන්ත මිනිසයා කුණු වෙන්න යන්නේ නැහැ. Whosoever born of God cannot sin. දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කෙනෙකුට පව් කරන්න බෑ. What part are you born of God? දැන් දෙවියන් වහන්සේගේ මොන කොටසින්ද ඔබ උපත ලැබුවේ? The man on the inside, ඇතුළාන්ත මිනිසයයි. not the man on the outside. පිටස්තර මිනිසයා නෙවෙයි. That's what the man thought, the religious man thought. ඒක තමයි ආගමික මිනිසයා හැව්වා. He said, how can an old man climb back up the side of his mother's womb and get born again? ඌ හැව්වා ඒ ආගමික මිනිසයා කොහොමද තව පාරක් මව් කුසට ගිහිල්ලා නැවත වාරයක් අලුත උපදින්නේ කියලා. That flesh body will never get born again. ඒ මාංශික ශරීරය කිසි විටකත් අලුත ඉපදෙන්න යන්නේ නැහැ. It's the man on the inside of you that's born again. ඇතුළාන්ත මිනිසයා The තමයි spirit man. ආත්මික මිනිසයා තමයි අලුත උපදින්න And යන්නේ. he is perfect. ඔහු තමයි සම්පූර්ණව That is සිටින්නේ. Jesus Christ. ඒ යේසුස් වහන්සේ. Christ in you, the hope of glory. ඒ මහිමේ බලාපොරොත්තු වන යේසුස් ක්‍රිස්තුස් Hallelujah. වහන්සේ ඔබ තුලයි. Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. Number 8 now. අටවෙනි කාරණාව. Embrace your future with confidence. ඒ නිර්භීතව ඔබගේ අනාගතය වැළඳ ගන්න. Why should you do that ඇයි ඔබ ඒක ඒ ආකාරයෙන් කළ යුත්තේ? when you can't even see the future? ඒක ඔබට පේන්නේත් නැති තැන. අනාගතය පේන්නේත් නැති තැන. Huh? Hello? Isn't that right? ඒක හරි නේද? Yes, you can. Sure you can. ඇත්තටම ඔබට පුළුවන්. සහතිකවම පුළුවන්. Where are you going to see it? කොහොමද ඔබ ඒක දකින්න යන්නේ? In the Word of God. දෙවියන් වහන්සේගේ වචනය තුලයි. Isn't that amazing? ඒක පුදුමයි නේද? In Jeremiah 29:11, යෙරමියා 29:11 කියනවා he said, I know the plan I have for you. නුඹලා ගැන තිබෙන යෝජනාවල් මම දන්නවා. Well, where is that plan? කොහෙද ඒ සැලැස්ම In the තිබෙන්නේ? Word. උන්වහන්සේගේ වචනය තුල. In the Word. උන්වහන්සේගේ වචනය. Isn't that amazing? In the Word. උන්වහන්සේගේ වචනය තුල. පුදුමයි නේද? You know, when Paul got converted, පාවුල් තුමා හැරිච්ච වෙලාවේ God told him, දෙවියන් වහන්සේ ඔහුට කිව්වා I will show you the things that you will have to suffer for me. මම වෙනුවෙන් දුක් විඳින්න යන දේවල් මම නුඹට පෙන්වන්නට යනවා කියලා. So when he went out to preach, he knew what was going to happen. ඉතින් ඔහු දේශනා කරන්නට යනකොට ඔහු දැනගෙන හිටියා කුමක්ද සිද්ධ වෙන්න යන්නේ He කියලා. knew he was either going to have revival or riot. එතුමා දැනගෙන හිටියා එක්ක එක පිබිදීමක්ද Everywhere he නැත්නම් went, but he wasn't afraid to go. කොලාහලයක්ද කියලා. In fact, he said, I rejoice in my afflictions. පාවුල් තුමා කිව්වා මගේ පීඩාවලදී මම ප්‍රීති වෙනවා කියලා. Hallelujah. හලෙලූයා. Well, how many of us are rejoicing in our afflictions? අපි කී දෙනෙක් ඒ අපගේ පීඩාවන් වලදී ප්‍රීතිමත් වෙනවද? If you decide to stand on the promise of God and speak the word, you will fulfill your destiny. ඉතින් අපි තීරණයක් ගත්තොත් උන්වහන්සේගේ පොරොන්දු කතා කරන්න අපට පුළුවන් වෙනවා අපගේ ඉරණමට ළඟා වෙන්න. In Psalms 119, verse 105, ගීතාවලිය 119 105 වෙනි පදේ it කියනවා said, the word is a light unto your pathway. දෙවියන් වහන්සේගේ වචනය ඔබගේ මාවතට So, එළියක් කියලා. where are you going to find your destiny? ඔබගේ ඉරණම කොහෙන්ද ඔබට හම්බ වෙන්න යන්නේ? Where are you going to find your calling? කොහෙන්ද ඔබට ඔබගේ කැඳවීම හොයාගන්න යන්නේ? Where are you going to find your ministry? ඔබගේ සේවය ඔබ කොහෙන්ද සොයාගන්න යන්නේ? In the word of God. දෙවියන් වහන්සේගේ වචනය තුලින්. By the Holy Spirit Shuddha- causing the word that
that's dead to come alive and talk to you. දැන් ශුද්ධාත්මයන් වහන්සේ මේ පොතේ තියෙන වචන අරගෙන ජීවනයේ දීලා ඔබට කතා කරන්නට යනවා. The reason you can't see your future දැන් ඔබට ඔබගේ අනාගතය පෙනෙන්නේ නැති හේතුව තමයි because you're spending all your time on the television set, ඔබගේ මුළු කාලයම ඔබ රූපවාහිනිය බලන්න ගත කරලා reading the newspapers පුවත්පත් කියවලා instead of studying your Bible. වචනය කියවනවා වෙනුවට. That's why you don't know what your future වචනය is. මෙනෙහි කරනවා වෙනුවට. ඒක නිසා තමයි ඔබගේ අනාගතය ගැන ඔබ දන්නේ නැත්තේ. But Jesus knew from the day he was born නමුත් යේසුස් වහන්සේ උපත ලැබපු දවසේ ඉඳලා උන්වහන්සේ දැනගෙන හිටියා where he was headed කොහේ and what දිශාවටද it was going to cost උන්වහන්සේ him to be here. යන්නේ කියලා. ඒ වගේම මේ පොළවේ ජීවත් වෙන්න මොනතරම් ගෙවීමක් But it කරන්න said he අවශ්‍යද counted කියලා. it all joy නමුත් උන්වහන්සේ කිව්වා මේ හැම දෙයක්ම ප්‍රීතියක් endure the හැටියට සලකනවා කියලා කුරුසියේ රැඳී. Why? Because he saw the future. හේතුව තමයි උන්වහන්සේ අනාගතය දැක්කා. Moses මෝසස් said he saw the future. කියනවා එතන මෝසස් අනාගතය දැක්කා කියලා. Abraham saw the future. ආබ්‍රහම් ඔහුගේ අනාගතය දැක්කා. It said he went in search of a city whose creator and maker was God because he saw a city. ඉතින් ඔහු කිව්වා ඔහු දැක්කා කියලා නගරයක් දෙවියන් වහන්සේ විසින් මවන ලද්දා වූ. Where was that city? The New Jerusalem. ඒ මොකද අබ්‍රහම් දැක්ක නගරය අලුත් ජෙරුසලම. Isn't that amazing? ඒක පුදුමයි නේද? See, you don't have to walk around in the dark. ඉතින් ඔබට අවශ්‍ය නැහැ අන්ධකාරයේ ඇවිදින්න. If you get in here and study the Word, the Holy Spirit will reveal to you the future. ඉතින් ඔබ ගිහිල්ලා වචනය හොඳට මෙනෙහි කරලා අධ්‍යයනය කරොත් සුද්ධාත්මයන් වහන්සේ ඔබට එළිදරව් කරයි ඔබගේ අනාගතය කුමක්ද කියලා. I was taken up into heaven one night for 3.5 hours. පැය 3මාරකට දවසක් මාව ස්වර්ගයට ගෙනිච්චා. And I was shown what I was going to have to suffer to serve God. දෙවියන් වහන්සේට සේවය කරන පිණිස මොන වගේ දුක් විඳීමක් වෙන්න යනවද කියලා මට පෙන්නුවා. But I was also shown what the outcome was. ඒ වගේම මට පෙන්නුවා ඒකේ ප්‍රතිඵලය වෙන්න යන්නේ I කුමක්ද saw the කියලා. crown that's waiting for me, මම දැක්කා මම වෙනුවෙන් බලා සිටින ඔටුන්න. and I saw the mansion prepared for me. ඒ වගේම මම දැක්කා මට වෙනුවෙන් ලෑස්ති කළ තියෙන ලස්සන මාලිගාව. Hallelujah. හාලෙලූයා. That's why I don't get shook up by all this stuff. ඒක නිසා තමයි මේ සිද්ධ වෙන දේවල් වලට මම සැලවෙන්නේ නැත්තේ. I'm not worried about it. People said, aren't you worried about people killing you? ඒ වගේම මම කරදර වෙන්නේ නැහැ. මිනිස්සුන් ඇහුවා ඔබ කරදර වෙන්නේ නැද්ද? ඔබ මිනිස්සුන් මරන්නට I යනවා go කොට. places and preach the gospel where if they caught me, they'd shoot me. මාව මරා දානවා කිව්ව තැන් වලටත් මම යනවා. මං ඒ But ගැන I go කරදර වෙන්නේ there නැහැ. and preach the gospel. මම ඒ ස්ථාන වලට ගිහිල්ලා සුභාරංචිය දේශනා කරනවා. Why? හේතුව තමයි Because I saw the end. මම කෙලවර දැක්ක නිසා. I saw the reward විපාකය යහපත් විපාකය මම දැක්කා. for what I'm doing. මම කරන දේවල් වලට. That's why I take all that ridicule and all that junk from people. Don't bother me a bit. ඒ නිසා තමයි මට කරන හැම අපහාසයක්ම මම හැම දෙයක් මිනිසයන් කරන හැම දෙයක්ම මං ගණන් ගන්න නැත්තේ. I don't care what you call me. මට කමක් නෑ ඔබ කුමක් කියලා මට හඬ Just ගැසුවත්. don't call me too late for lunch. මට කෑම කන්න විතරක් පරක් වෙලා අඬ ගහන්න එපා. Go with me to Genesis 13 උත්පත්ති 13 වෙනි පරිච්ඡේදයට යන්න. and verse 14 through 18. 14 සිට 18 දක්වා. And the Lord said unto Abram after that Lot was separated from him, Lift up now thine eyes and look from the place where thou art northward, southward, eastward, and westward. For all the land which thou seest, to thee will I give it, and to thy seed forever. And I will make thy seed as the dust of the earth, so that if a man can number the dust of the earth, then shall thy seed also be numbered. Arise, walk through the land, in the length of it, and in the breadth of it, for I will give it unto thee. Then Abraham removed his tent, and came and dwelt in the plain of Mamre, which is in Hebron, and built there an altar unto the Lord. උත්පත්ති 13 14 සිට 18 දක්වා ආබ්‍රහම් කෙරෙන් ලොත් වෙන් වූ පසු ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ ඇස් ඔසවා නුඹ සිටින ස්ථානයේ සිට උතුරද දකුණද නැගෙනහිරද බස්නාහිරද දෙස බලාපන්න මක්නිසාද නුඹ දක්නා වූ මුළු දේශය
නුඹටද නුඹේ වංශයටද සදා කාලයටම දෙන්නෙමි. නුඹේ වංශය පොළවේ දූලි මෙන් වැඩි කරන්නෙමි. එසේ හේයින් මිනිසෙකුට පොළවේ දූලි ගණන් කරන්නට පුළුවන් නම් නුඹේ වංශයත් ගණන් කළ හැකි වන්නේය. නැගිට දේශෙහි දිගටත් හරහටත් ඵලයන්. මක්නිසාද ඒක නුඹට දෙන්නෙමි කීසේක. ආබ්‍රහම් තමාගේ කූඩාරම රැගෙන හෙබ්‍රෝන්හි තිබෙන මම්රේගේ ආලෝන් ගස් ළඟට ඇවිත් වාසය කොට එහි ස්වාමින් වහන්සේට පූජාසනයක් ගොඩ නැගුවේය. Now, when the Bible says, බයිබලයේ කියන විට without a vision my people perish, දර්ශනයක් නැතුව මාගේ සෙනඟ විනාශ වෙනවා කියලා. in the Hebrew it says, හෙබ්‍රෙව් අර්ථය තමයි without a vision, දර්ශනයක් නොමැතිව people lose all restraint, මනුෂ්‍යයන් හැම පාලනයක්ම නැති කර ගන්නවා. lose all restraint, all control, හැම පාලනයක්ම නැති කර ගන්නවා. and they lose all motivation. ඒ වගේම හැම අභිප්‍රායක් You're like a නැති ship කර out ගන්නවා. at sea with no rudder. සුඛානමක් නැති නැවක් හා සමානයි. You have no way of controlling that ship without a rudder. ඉතින් ඒ සුඛානම නැතුව කිසිම ආකාරයකින් ඒ නැව So පාලනය it's කරගන්න tossed බැරි about වෙනවා. by every wave. හැම හුලඟටම එහෙට මෙහෙට විසි වෙනවා. Up and down, back and forth, up and down, back and forth. උස් පහත් වෙමින් උඩටත් පහතටත් යමින් එහෙම නැත්නම් එහෙට මෙහෙට විසි වෙමින් And that's සිටිනවා. why you're living that kind of lifestyle, ඒක නිසා තමයි ඒ ආකාරයේ ජීවන රටාවක් ඔබ ජීවත් වෙන්නේ. because you have no vision of the future. හේතුව තමයි ඔබට අනාගතය ගැන කිසිම දර්ශනයක් නොමැතිකම. Hello? No motivation, කිසිම පෙළඹීමක් නැහැ. that's why you go to church, listen to a sermon, go home and do nothing. ඒක නිසා තමයි සභාව දේශනාවකට හුම්කම් දීලා ගෙදර ගිහිල්ලා මුකුත් නොකර සිටින්නේ. Well, it's not the ones who hear the word of God are blessed, it's the hearers and the doers of the word that are blessed. ඉතින් වචනය අසන්නෝ නෙමෙයි ආශිර්වාද ලබන්නට යන්නේ. වචනය අසලා ඒක පිළිපදින්න. Isn't that amazing? ඒක පුදුමයි නේද? And so, when you tell people දැන් ඔබ මිනිස්යන්ට කිව්වහම they have no covenant with God, දෙවියන් වහන්සේත් එක්ක ගිවිසුමක් නැහැයි කියලා උන්ට then how are they going to have a vision of the future? ඉතින් කොහොමද ඔවුන්ට අනාගතය ගැන දර්ශනයක් තබා ගන්න පුළුවන් වෙන්නේ? Hello? Isn't that amazing? How are they going to have a vision of the future කොහොමද ඔවුන්ට අනාගතය ගැන දර්ශනයක් තබා ගන්න පුළුවන් වෙන්නේ? without the covenant? ගිවිසුමක් නැතුව. Huh? Because where are you going to find what's going to create or motivate hope or vision in your life? දැන් කොහොමද ඔබ හොයාගන්න යන්නේ ඔබගේ ජීවිතයට දර්ශනයක් තිබිලා ඒකට යම්කිසි අභිප්‍රායක් ඇති කරගන්න? In the Word of God. දෙවියන් වහන්සේගේ In වචනය the තුලින්. covenant that God has made with you. ඔබ සමග උන්වහන්සේ සාදා තිබෙන ගිවිසුමත් එක්ක තමයි ඒක හොයාගන්න පුළුවන් වෙන්නේ. Because in the covenant, it spells out the blessings ගිවිසුම that God has blessed you with, that's made available to you. ගිවිසුමේ තමයි ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ ඔබට සූදානම් කරලා තිබෙන ආශිර්වාදයන්. But He only made them available through seeds. නමුත් ඒක සූදානම් කරලා තිබෙන්නේ බීජ ආකාරයටයි. Through words. වචන තුලින්. Words paint pictures. වචන තමයි ලස්සන පින්තූරක් පාට කරන්නේ. God told Abraham, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට get up කිව්වා and look. නැගිටලා බලන්න. Now, could Abraham look around the globe and see every nation in the world? අහබ්‍රහන්ට පුළුවන් වුණාද ඒ මුළු පෘථිවි ගෝලයේම තිබෙන දේශයන් බලන්න? No. නැහැ. But God told him right here නමුත් දෙවියන් වහන්සේ මේ ස්ථානයේ කිව්වා ඔහුට that He's going to give him as many children as the dust of the earth. පොළවේ තිබෙන වැලි ප්‍රමාණයටම තරම්ම බොහෝ දරුවන් ඔහුට දෙන්න යනවා කියලා. In every nation on this earth. හැම ජාතියකම මේ පොළවේ තියෙන හැම රටකටම. Now, could he see that with his naked eye? දැන් මේ ස්වභාවික ඇස් දෙකෙන් ඒක ඔහුට බලන්න පුළුවන්කම තිබුණාද? නැහැ. How far can you see with your naked eye? දැන් ඔබගේ ස්වභාවික ඇස් දෙකෙන් කොයිතරම් ප්‍රමාණයක් දුරද ඔබට බලන්න පුළුවන්? About 20 miles. සැතපුම් 20ක් පමණ දුරක් විතරයි.
But he gave him all the nations of the earth. නමුත් දෙවියන් වහන්සේ ඔහුට මේ ලෝකයේ තිබෙන හැම රටක්ම ලබා දුන්නා. He told him his seed would rule the nations of this earth. උන්වහන්සේ කිව්වා ඔහුට ඔහුගේ බීජය මේ පොළව රජකම් කරන්නට යනවා කියලා. Isn't that amazing? ඒක පුදුමයි නේද? Glory be to God. දෙවියන් වහන්සේට Now, මහිම how do වේවා. I know he believed that? මම කොහොමද දන්නේ ඔහු ඒක විශ්වාස කළා කියලා? Simple. He changed his name ඊටාම සරලයි. ඔහු from ඔහුගේ නම Abram to ඔහුගේ Abraham. ඔහුගේ නම ආබ්‍රහාම් සිට ආබ්‍රම් කියන නමෙන් ආබ්‍රහාම්ට වෙනස් කළා. Abram means father of a nation, ආබ්‍රම් කියන්නේ එක රටක of පියෙක්. one nation. එක රටක පියෙක්. But Abraham means father of all nations or many nations. නමුත් ආබ්‍රහම් කියන්නේ බොහෝ රටවල් වලට පියෙක් So, කියන එකයි. every බොහෝ time ජාතියකට. somebody asked him what his name was, දැන් හැම වෙලාවෙම කවුරු හරි ඔහුගේ නම මොකක්ද කියලා ඇහුවාම and he said, "My name is Abraham," මගේ නම ආබ්‍රහම් he was sowing a seed එහෙම කියනකොට ඔහු බීජයක් තමයි that was වැපරුවේ. programmed to increase as much as Then- 1,000-fold. ඔය බීජය නිර්මාණය කරලා තිබුණේ 1000 ගුණයක්. වැඩි Isn't that කරගන්න amazing? පුළුවන් හැකියාව තියෙන විදිහට තමයි මේ බීජයට ඒ බීජ නිර්මාණය කරලා තිබ්බේ. And he sowed so much seed ඔහු ඒ තරම්ම බීජ වැපරුවා. that the day he has children in every nation on the face of this earth. දැන් ඔහු ඒක ඒ තරම්ම බීජ වැපරුවා මේ පොළවේ තිබෙන හැම රටකම ජාතියකම දරුවන් ඔහුට සිටින්ට යන ආකාරයට. Now, how did he see this? කොහොමද ඔහු මේක දැක්කේ? Through vision, the spiritual vision, ආත්මික දර්ශනයක් තුලිනුයි. not through natural vision. ස්වභාවික දර්ශනයක් තුලින් නෙමෙයි. All he had to do in the natural is look over there at his wife ඔහුට ස්වභාවිකව කරන්න තුරලා තිබුණ එකම දේ තමයි භාර්යාව දිහා බලලා and he'd have lost all hope in a hurry. ඉක්මනින්ම ඔහුගේ හැම බලාපොරොත්තුවක්ම නැති කරගන්නවා භාර්යාව දිහා බලන පාරට. Why? ඇයි ඒ? Well, she was 65 years old. මොකද ඇයට වයස අවුරුදු 65ක් වෙලා තමයි තිබුණේ. Now, how many 65-year-old women you know that have babies? දැන් අවුරුදු 65ක් කාන්තාවකට දරුවෙක් ලැබෙනවා කියලා ඔබ අතරින් කී දෙනෙක් දන්නවද? But she didn't have the baby when she was 65. අවුරුදු 65 දිත් නෙමෙයි ඇයට ඒ දරුවව ලැබුණේ. She was 90. අවුරුදු 90 දී. Anybody got a grandma 90 years old? ආච්චි කෙනෙක් කාට හරි ඉන්නවද අවුරුදු 90ක් වයස ආච්චි කෙනෙක්? Anybody? ඉන්නවද මෙතන කාට හරි අවුරුදු 90ක් වයස ආච්චි කෙනෙක් ඉන්න? Suppose she come to you next year, ඊළඟ අවුරුද්දේ ඈ ඔබට ඇවිල්ලා කිව්වොත් said, "I'm going to have a baby." දරුවෙක් ලැබෙන්න යනවා කියලා ඇයට Huh? Her stomach's starting to swell up. බඩ එකපාරට ලොකු වෙනවා. You better go see the doctor. You got a tumor. ඊට පස්සේ ඔබ කියාවි You can't have a baby. දරුවෙක් ඔබට හම්බෙන්න You විදිහක් better go නැහැ. see the doctor. දොස්තරව ගිහලා හම්බ වෙන්න ඔබට පිළිකා ගෙඩියක් වෙන්න පුළුවන්. Huh? Hello? Boy, you'd be doing everything you could to get her to the doctor's office. දැන් කරන්න පුළුවන් ඔබ හැම දෙයක්ම කරයි ඒව පොළඹවන්න දොස්තර මහතා ළඟට යන්න කියන එක. And have the doctor put her in the funny farm. ඊට පස්සේ දොස්තර ඔහුව දායි කොහාටද? පිස්සන් කොටුව. Huh? Glory be to God. දෙවියන් වහන්සේට මහිම වේවා. Hallelujah. Isn't that amazing? ඒක පුදුමයි නේද? But the Bible said in a hopeless situation, he never gave up hope. නමුත් බයිබලයේ කියනවා බලාපොරොත්තු නැති ස්ථානයේදී ඔහු කිසි කලකත් බලාපොරොත්තු නැති කරගත්තේ නැහැ He කියලා. knew the deadness of Sarah's womb. දැන් ඔහු දැනගෙන හිටියා සාරාගේ ගර්භාෂය බැරිලයි කියලා. He'd lived with that for over 40 years. අවුරුදු 40කටත් වැඩියෙන් ඔහු ඒ සමග ජීවත් වුණා. He knew the womb was dead. It produced nothing in 40 years. ඔහු දැනගෙන හිටියා අවුරුදු 40කටත් බැරි වුණා කියලා ඒ ගර්භාෂයට He knew his body was dead. කිසි දෙයක් නිපදවන්න. ඔහුගේ ශරීරයත් මැරිලා කියලා ඔහු දැනගෙන හිටියා. But the Bible said he didn't consider that. නමුත් බයිබලයේ කියනවා ඔහු ඒ ගැන
සැලකිලිමත් උනේ නැහැ කියලා. That's why he never gave up hope in a hopeless situation. ඒක නිසා තමයි බලාපොරොත්තු කඩවෙච්ච මොහොතක ඔහු බලාපොරොත්තු අත්හැරගත්තේ නැත්තේ. Because he hoped to see the goodness of God in the land of the living. ඉතින් මොකද ඔහු ජීවතුන්ගේ දේශයේදී ඔහු බලාගෙන හිටිය දෙවියන් And the වහන්සේගේ ඉදිරියේ Bible බලාපොරොත්තු said වෙන්නේ. he grew strong in faith, giving glory to God. බයිබලයේ කියන්නේ ඔහු දෙවියන් වහන්සේට මහිමය දෙමින් ඇදහිල්ලෙන් ශක්තිමත් වුණා කියලයි. Well, why don't you do that when you get prayed for healing? දැන් ඇයි ඔබටත් එහෙම කරන්න බැරි ඔබ සුවය වෙනුවෙන් යාඥා කරාම? Hello? Yeah, but Brother Howard, I don't feel like doing that. නමුත් ඔබ කියනවා අනේ සහෝදර හාවර්ඩ් මට ඒ විදියට කරන්න කිසිම හැඟීමක් එන්නේ නැහැ නේද? You big baby. ඔකු ලොකු බබෙක් වගේ ඉන්නවලු. හා? අලි බබා. අලි බබා කියලා දැන් අපිට කතා Glory කරනවා. be to God. Don't feel like it. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. That's exactly what the Bible says. මට හැඟෙන්නේ නැහැ කියලා ඔබ කියනවා. ඒකම තමයි බයිබලෙත් කියන්නේ. Sit around and wait till you feel like it. වාඩි වෙලා ඉන්නලු ඔබට හැඟෙනකම්. And then rejoice. ඊට පස්සේ ප්‍රීති වෙන්න කියලා. Mary 14:2. ඒක තිබෙන්නේ මරියා 14 දෙවෙනි පදේ. Hello? You didn't find that in the Bible. ඔබට හොයාගන්න බැරි වුණා නේද මේ පදේ So you must බයිබලේ? have found it somewhere else. වෙන කොහේ හරි ඔබට හම්බ වෙන්න ඇති ඒ කොටස. Huh? And then you got these preachers up there telling you just grin and bear it. ඊට පස්සේ දේශකයා කියන්නේ දත්මිටි කාගෙන කොහොම හරි දරාගෙන ඉන්න කියලයි. Offer a sacrifice of praise. ප්‍රශංසාවේ පූජාවක් පූජා කරන්න කියලා. Praise the Lord anyway. Glory to God. ඉතින් බොහෝම අමාරුවෙන් දත්මිටි කාගෙන තද කරගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා අමාරුවෙන්. What rubbish. මොන තරම් කුණු දේවල්ද? Isn't that amazing? ඒක පුදුමයි නේද? No, a sacrifice of praise is continuously praising God no matter what's going on around you. ප්‍රශංසාවේ පූජාවක් කියන්නේ ඔබ වටා කුමක් සිදු වුවත් නොනවත්වාම උන්වහන්සේට ප්‍රශංසා කිරීමයි. God didn't just accept any sacrifice, He only accepted a sacrifice that was sweet smelling. Sacrifice. උන්වහන්සේ හැම පූජාවක්ම බාරගත්තේ නැහැ. නමුත් හොඳ මිහිරි පූජාවක්, මිහිරි සුවඳක් එක්ක එන්නා වූ පූජාවල් තමයි උන්වහන්සේ බාරගත්තේ. Hallelujah. Glory be to God. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. Now go with me to Hebrews 11:1. හෙබ්‍රෙව් 11 පළවෙනි පදයට යන්න. Now faith is the substance of things hoped for, the evidence of things not seen. ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය. Now we read that දැන් අපි ඒක කියවනවා. and we think ඊට පස්සේ අපි හිතනවා faith is the substance of things not seen. අපි හිතනවා ඇදහිල්ල කියන්නේ නොදක්නා දේවල් ගැන තිබෙන ඔප්පුවක් කියලා. But you got to read that and understand what it's saying. නමුත් ඒක කියවලා තේරුම් ගන්න අවශ්‍යයි මොකද්ද ඒකෙන් කියන්නේ කියලා. It's the evidence of things not seen with your physical vision. දැන් ඔබගේ භෞතික ඇස් වලින් දර්ශනය වෙන්නේ නැති දේවල් වලට තියෙන ඔප්පුවයි, සාක්ෂියයි. Now the Bible said බයිබලයේ කියනවා when it in Romans 4:17 රෝම 4:17 that faith calls things that are not as if it already is. ඇදහිල්ල පෙනෙන දේවල් තියෙන ආකාරයෙන් නෙමෙයි කතා කරන්න කියලා. In other words, faith calls things that are not visible to the five senses දැන් ඇදහිල්ල කතා කරන්නේ පංචේන්ද්‍රියන්ට පෙනෙන්නේ නැති දේවල් වලට. as if it already is because it is. ඒවා ඇත්තටම තියෙනවා ආකාරයෙන්ම කතා කරනවා ඇත්තටම ඒක තියෙන නිසා. Now, it said according to it was written. එතන කියන්නේ ලියා තිබෙන ආකාරයටම Now, කියලා. where was it written? Abraham had no Bible. දැන් කොහෙද ඒක ලියලා තිබුණේ? මොකද ආබ්‍රහම්ට බයිබලයක් තිබුණේ නැහැ. So where was it written? කොහෙද ඒක ලියලා තිබුණේ? In heaven. ස්වර්ගයේ. Do you know that this book
this Bible was already written down in heaven before it came down here? ඔබ දන්නවද මේ පොළවට එන්න කලින් මේ බයිබලය ඒ වෙන විටත් ස්වර්ගයේ ලියා තිබුණා කියලා? How do I know that? මම කොහොමද ඒක දන්නේ? In the beginning was the Word. පටන් ගැනීමේදී වාක්‍යano The Word සිටිසේක. was with God. වාක්‍යano දෙවියන් වහන්සේ And the Word සමග was සිටියා. God. දෙවියන් වහන්සේව සිටිසේක. So the Word was already written down in heaven before God created 1 inch of this earth. ඉතින් මේ පොළවේ එක අඟලක් මවන්න ඉස්සෙල්ලාම වචනය ස්වර්ගයේ තිබුණා. It was already written down in that book ඒ පොතේ ඒ වෙන විටත් ලියා තිබුණා of ඒක. life, every person that was going to get born again. ගැලවීම ලබන්නට යනා වූ හැම කෙනෙක් ගැනමත් ලියලා තිබුණා. God knew how every one of us is going to respond to the preaching of the gospel. දෙවියන් වහන්සේ දැනගෙන හිටියා හැම කෙනෙක්ම කොහොමද මේ සුභාරංචියට ප්‍රතිචාර දක්වන්නට යන්නේ කියලා. And wrote our name down in the book of life ඒගොල්ලන්ගේ නම් before the ඒ creation of the world. මේ ලෝකයේ මවන්ටත් කලින් ඔවුන්ගේ නම් ජීවන පොතේ ලිව්වා. That's why God knows the beginning from the end, ඒක නිසා තමයි දෙවියන් වහන්සේ දන්නේ පටන් ගැනීමේ සිට අන්තිමයටම. because He's got a copy of this book. මේකේ පිටපතක් උන්වහන්සේ ළඟ තිබෙනවා. Hallelujah. හalleluya. You know, if I wrote your story ඔබගේ කතාව මම ලිව්වා නම් before you was born, ඔබ ඉපදෙන්නත් කලින් you may not ever do what I wrote. මම ලිව්ව දේ ඔබ කිසි විටකත් කරන්නට යන්නේ නැහැ. Why? Because I can't see your future. හේතුව තමයි මට ඔබගේ අනාගතය පෙනෙන්නේ නැති බව. God can. නමුත් දෙවියන් වහන්සේට පේනවා. Isn't that right? ඒක හරි නේද? And He wrote it right down in here in this book. මේ පොතේ හරියට මුන්වහන්සේ ඒ දේ ලියා තිබ්බා. The plan and the purpose for your life. ඔබගේ ජීවිතේට තිබෙන සැලැස්ම සහ අරමුණු. And if you want to know what it is, ඒක ඔබට දැනගන්න ඕනේ then නම් you're going to have to get in there and meditate that word day and night. ඒ වචනෙට ගිහිල්ලා ඒක දවස් පත රෑ දවල් ඔබ මෙනෙහි කරන්න He අවශ්‍යයි. said, if you seek me with your whole heart, නොහන්සේ කිව්වා මුළු හදවතින් ඔබ මාව සොයන කල then you will find what my plan and purpose is for your life. ඔබගේ ජීවිතේට තිබෙන සැලැස්ම සහ අරමුණු ඔබ සොයා ගන්නට යනවා කියලා. And when you find the plan, then you can put your faith to work to create it. දැන් ඔබගේ සැලැස්ම ඔබ හොයාගත්තට පස්සේ ඔබගේ ඇදහිල්ල පාවිච්චි කරන්නට වෙනවා ඒක මවා ගන්න පින්තූරක් වගේ. Some of you have decided you're going to be a doctor, you're going to be a lawyer, you're going to be an engineer, or something else, teacher or something else. හරි තීරණයක් අරන් තිනවා ඔබ දොස්තරවරයෙක් ඔබ ඉංජිනේරුවෙක් ඔබ ගුරුවරයෙක් එහෙම නැත්නම් වෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා. And then you ask God to bless that plan. ඊට පස්සේ ඔබ දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ඒ සැලැස්මට ආශිර්වාද කරන්න But you කියලා. just well save your breath because He's never going to do that. නමුත් ඒක කිසි විටකත් උන්වහන්සේ කරන්නට යන්නේ නැහැ. He's only going to bless the plan and the purpose that He has for your life. උන්වහන්සේ ආශිර්වාද කරන්නට යන්නේ ඔබගේ ජීවිතය වෙනුවෙන් උන්වහන්සේට තියෙන සැලැස්ම සහ අරමුණු පමණයි. Hallelujah. Hallelujah. Glory be to Hallelujah. God. Now, faith is the substance of things hoped for. ඇදහිල්ල කියන්නේ බලාපොරොත්තු වෙන දේවල් ගැන සහතිකය. In other words, faith puts substance to what you see with visions and dreams. ඉතින් ඔබ සිහින වලින් හා දර්ශන වලින් දකින්නා වූ දේවල් වලට ඇදහිල්ල විසින් අවශ්‍ය ද්‍රව්‍ය දමනවා.